And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. බස්නාහිර පළාතින් පිටවන අයට අද සිට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 35387 දක්වා ඉහළට. ඊයේත් ආසාදිතයන් 650ක් 242ක් කොළඹින්. අල්ලස් පැමිණිලි මත මොටරත දෙපාර්තමේන්තුවේ 600කට වැඩි පිරිසකට ස්ථාන මාරු. සේනා මර්ධනයට ආ වෛරසය. COVID-19 ආසාදිතින් 650 දෙනෙකු ඊයේ දිනේ පමණක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 35000 ඉක්මවා ගියා. මේ අතර වවුනියාවේ විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වූ නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණවලට ලක් කරනු අතර එහි ප්‍රතිඵල අනුව කිසිවෙකුට COVID-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න වෙනවිය ප්‍රකාශ කළා. උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටත්ව යන ජනතාව අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කිරීමට අද සිට ජංගම රථ යෙදවීමටද පියවරගෙන තිබෙනවා. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයින් 650 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වන ආසාදිතයින් 242 දෙනෙකු වාර්තා වී ඇතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 126 දෙනෙකු වාර්තා වුණා. මේ අතර උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටත්ව යන පුද්ගලයින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මීළඟට එළඹෙන සතිය අපේ රටට COVID-19 ආසාදනය කොයි අතට හැරෙයිද කියන එක පිළිබඳව ඉතාමත්ම තීරණාත්මක වෙනවා. අපි දන්නවා ඊළඟ සතිය අන්තය කියන්නේ නත්තල් නිවාඩුවත් සමග පැමිණෙන සති අන්තයක් උත්සව සමයක්. අපි මේ සතිය තුළ හැසිරෙන්නේ කොයි ආකාරයද කියන එක මත ඉදිරියට මේ රෝගය අපිට පාලනය කරන්න පුළුවන් වේද, ව්‍යාප්ත වේද, තවත් වැඩි වේද කියන එක තීරණය වේවි. මේ අවස්ථාවේදී කොළඹ නගර සභා සීමාව තුළ ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් දිස්ත්‍රික්කයෙන් පිටට යෑම අපි බලාපොරොත්තු වෙන නිසා ඒ පොදු ප්‍රවාහන සේවාවල ඒ විදියට ගමන් කරන අය අතර යම්කිසි විදියකින් COVID-19 ආසාදිතෙක් ඉන්නවාද කියලා හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කිරීමට මේ අවස්ථාවේදී අපි සැලසුම් කරලා තියෙනවා. පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයගෙන් නියැදියක් ලබාගෙන ඒ අද දවසේ සිට ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වේවි. බස්නාහිර පළාත ජනතාවට ලොකු වගකීමක් එනවා. තමන්ගේ ප්‍රදේශය ඇතුලේ තියෙන අවදානම රටේ අනිත් පළාත් වලට ව්‍යාප්ත නොකර මේ තත්ත්වය කළමනාකරණය කරගන්න බලධාරීන්ට උදව් වෙන්නේ. මේ මොහොතේ ඉතාම වගකීම් සහගතව හැසිරෙන්න පළාතෙන් පිට යාම අත්‍යවශ්‍ය රාජකාරියකට විතරක් සිද්ධ කරන්න. අනවශ්‍ය විනෝද ගමන්, වන්දනා ගමන්, නෑදෑයෝ බලන්න යන්න අත්‍යවශ්‍ය නොවන මේ මොහොතේදී අපිට මගහැරිය හැකි ගමන් සඳහා බස්නාහිර පළාතින් පිටට ගමන් කරන්න එපා. විශේෂයෙන් උත්සව සමයේදී ඒ තියෙන තත්ත්වය අපි කළමනාකරණය කරගත්තේ නැත්නම් ඊටාම භයානක ප්‍රතිඵල ජනවාරි මැද වෙනකොට අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. බලධාරීන් උත්සාහ කරමින් ඉන්න බස්නාහිරින් පිටතට අවදානම යන්නේක වළක්වන්න. නමුත් ඔබ ඊටාම වගකීම් සහගතව හැසිරුණොත් විතරයි බලධාරීන්ට පුළුවන් වෙන්නේ මේ ක්‍රියාමාර්ග වලින් නතර වෙන්න. එහෙම නැති වුණොත් වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. උත්සව සමයේ ළඟාවීමත් එක්ක ප්‍රදේශ හුදකලා කරන්න, සංචරණ සීමා දැඩි කරන්න බලධාරීන්ට සිදු වෙයි. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වූ අතර අනෙක් ආසාදිතයින් 240 දෙනා දෙවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31716ක්. ඉන් 20945 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට COVID-19 ආසාදිතයින් 3268 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ 3268න් 2268ක් මේ වෙනකොට සුවය ලබලා නැවත බන්ධනාගාරවලට පැමිණී බලා තියෙනවා. ඒ වගේම හැමදාම අපි නත්තලට සියලුම දෙනාට ලබා දුන්නා අමුත්තන් බැලීමට, ආහාර ලබා ගැනීමට අවස්ථාව. මේ වසරේ ඒක නම් කරන්න බැරි වෙනවා. අමුත්තන්ට බන්ධනාගාරයට ඇවිල්ලා ඔවුන්ගේ හිතයිශීන්ව බලන්න අවස්ථාව අපි ලබා දෙන්නේ නැහැ. මේ කොවිඩ් වසංගතය තුල හැම තැනම තියෙන අවදානමක් ඒ වෙනුවට රුපියල් 2000ක මුදලක් මේ කැන්ටින් වලට බැඳහම කිරිපිටි, බිස්කට් ඒ වගේ දේවල් අපි බන්ධනාගාර කැන්ටින් මාර්ගයෙන් එම අදාළ සිරසැකකරුවන්ට ලබා දෙනවා. සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් ඊයේ දිනේත් COVID-19 ආසාදිතින් 22 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ හංවැල්ල, ඇහැලියගොඩ, කුරුවිට ඇතුළු ප්‍රදේශ කිහිපයකින්. ඒ අනුව සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගියා.
රත්නපුර නගර සභා බල ප්‍රදේශය තුළ COVID-19 ආසාදිතින් 16 දෙනෙකු ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර කැටන්දොල ප්‍රදේශයේ එකම පවුලේ 8 දෙනෙකුද වන බවයි. ඉන් එක් කාන්තාවක් අවිස්සාවේල්ල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් වන අතර සේවය කරමින් සිටින අතරතුර COVID-19 ආසාදනය වී ඇති බවටයි සැකපල කරන්නේ. ඊට අමතරව රත්නපුර මිහිඳුගම ප්‍රදේශයේ පුද්ගලයන් 7 දෙනෙකු සහ ජලාශය පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුද COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර රත්නපුර මහජන පොළෙහි අහඹු PCR පරීක්ෂණ කිහිපයක් සිදු කෙරුණු අතර ඉන් එක අයෙකු ආසාදිතයෙකු බවට අද වාර්තා වුණා. ඒ අනුව රත්නපුර මහජනපොළ තාවකාලිකව වසා දැමීමටයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා, රත්නපුර නගරාධිපතිවරයා, පොලිසිය සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පියවරගෙන ඇත්තේ. මීට අමතරව රත්නපුර නගරයේ පාසල් දෙකක් සහ ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක්ද තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට COVID-19 ආසාදිතින් 35387 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 26353ක්. ආසාදිතින් 8874 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර බහරගම අපේක්ෂා රෝහලේ මේ වන විට COVID-19 ආසාදිතින් 33 දෙනෙකු වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. රෝහලින් යම් පරීක්ෂණ සඳහා ගිය අය සහ පිට අය තමයි මේ රෝගයට ගොදුරලා තියෙන්නේ. ආරම්භයේ පටන් අද වෙනකන් කොරෝනා පොසිටිව් වෙත මෘත ශරීර එකයි තිබුණේ. ඒත් ඇත්තටම දරුණු ලියුකේමියා රෝගීන්ගේ අපි මේ රෝහලට එන අවදානම් කලාපවල එන අයගේ හැමෝගෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සහ PCR කරනවා. ඒ වගේම ශල්‍ය කර්ම වලට කලිනුත් මේ පරීක්ෂණ කරනවා. සියලුම ආරක්ෂක විධි විධාන ඇත්තටම යොදලායි තියෙන්නේ මේක පැතිරෙන කවලක්වන්න. මේ රෝහලට එන්න බය වෙන්න එපා. ඒ වගේම හැමදාමත් අසිරිමත් නත්තලට ඇවිල්ලා මේ සරසල යන මේ සැරේ කවුරුත් තාම ආවේ නැහැ. මම ඉතා ආදරෙන් ඉල්ලා ඇවිල්ලා මේ රෝගීන් ගාවට යන්නේ නැතුව ආරක්ෂා සහිතව නත්තල් සැරසිලි හිම කරන්නත් ඔබට තාමත් විවෘතයි අවස්ථාව තව 7-8ක් තියෙනවා. මේ සැරේ මේ අපේ කුඩා දරුවන්ට නත්තල් සීලවත් හිම කරත්තවත් නත්තල් තෑගිවත් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් ඇවිල්ලා ළමයි ගාවට නොගිහින් ඈතක පරතරය තියලා ඒ වාට්ටු එළියේ නත්තල් ගහක් හදලා යන්න, නත්තල් සැරසිලි කරන්න, ඒ වගේම තෑගි ගෙනල්ලා ඒ වාට්ටු වලට බාර දෙන්න, කුඩා දරුවන් සඳහා බෙදා ගන්න. එළඹෙන ජනවාරි 5 වෙනිදා දක්වා කාලය තුළ රථවාහන වැරදිවලට සම්බන්ධ රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම එළඹෙන සතියන්තයේ සහ උත්සව සමයේ සංචරණය සීමා කරමින් නිරෝධායන නීති පිළිපැදීමට කටයුතු කරන ලෙසත් අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි ඉල්ලා සිටිනවා මේ සතියන්තයත් හැකිතරම් සංචරණය සීමා කරමින් ගත කරන්න කියලා ජනතාවගෙන්. සතියකින් අසිරිමත් නත්තල උදා වෙනවා. තවත් සති දෙකකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ සියල්ල අපිට වෙනදා වගේ පසුගිය අවුරුදු වල සමරපු ආකාරයට විශාල සාද පවත්වලා සෙනග විශාල වශයෙන් රැස් වෙලා මෙහෙම පැවැත්වීමට හැකියාවක් නැහැ. මේ සතියන්තය ගත කිරීමේදීත් ඉදිරි සතිය ගත කිරීමේදීත් සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. පසුගිය පැය 24ක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයන් 37 දෙනෙක් අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ වගේම මේ දක්වා කාලය තුල පුද්ගලයන් 1562ක් මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුල රථවාහන පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාව පුරා විශේෂයෙන්ම අධික වේගයෙන් රිය පදවන, බීමත්ව රිය පදවන සහ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත්ව රිය පදවන, ඒ වගේම අතුරු පැදි පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ මෙහෙයුම අපි ජනවාරි 5 දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුමේ අරමුණ වන්නේ විශේෂයෙන්ම අනතුරු අඩු කිරීම, ඒ වගේම මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රතුයිර වැඩසටහනේදී අදහස් පළ වුණා. ඒ අනුව රජය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ එක් වූ අතර විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ සමගි ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්න සහ මුජිබුර් රහ්මාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. අපි දැක්ක පසුගිය දිනවල සමගි ජන බලවේගය විවිධ උද්ඝෝෂණ මාලා ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරනවා. විශේෂයෙන්ම පන්දම් උද්ඝෝෂණයක් දක්වා මේ ආදී වශයෙන් වූ විවිධ උද්ඝෝෂණ වලට යන්නට හදනවා. මොකද වෙන්නේ? දැන් මේ රජය බලයට ආවට පස්සේ සිද්ධීන් ගණනාවක් ඇති වෙලා තිබෙනවා. එකක් සමාජ මාධ්‍යවල ඉන්න ක්‍රියාකාරීන් කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම මහර සිද්ධිය විතරක් නෙමේ අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිද්ධීන්, ඒ වගේම ඊට පෙරත් මහර බන්ධනාගාරයේ සිරකරුගේ ඝාතනයට ලක් වුණා. එහෙනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව විශාල අභියෝගයක් අපිට ඉදිරියේ තිබෙනවා.
ඒ අභියෝගයට මුහුණ දෙන්න තමයි සමගි ජන බලවේගයේ හැටියට අපි ලෑස්ති වෙලා ඒකේ පළමුවන පියවර හැටියට ජනතාව දැනුවත් කරමින් අපි මේ උද්ඝෝෂණ ව්‍යාපාරවල් හෙමින් අපි පටන් ගන්නවා. මෙතුමා කියන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ප්‍රශ්නාර්ථ මතුවෙනවා යන්නේ ඒක අධිපති ගමන. අපි රජය ඉතාමත් විනිවිද භාවයකින් සත්‍ය වශයෙන්ම අවශ්‍ය කාරණා විශ්ලේෂණය කළා මහා සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා වාර්තාව. ඒකේ ආයේ හංගන්න දෙයක් නැහැ. ඒකේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් කළා. ඒකේ බොහොම විනිවිද භාවයකින් වැඩ කරා. මේ නැතුව මේ අර ශාලාව ගිනිතිය බීම ඔය කාලෙ වෙච්ච වගේව නෙමෙයි. දැන් මම මේ කියන්නේ ජාත්‍යන්තර වර්ගීකරණයේදී නීති ආධිපත්‍ය 2014 දකුණු ආසියාවේ අංකයකට හිටපු රටක් අපි. ඒතර ලෝකේ අපි බාර දෙනකොට 2014 48 දුන්නේ. හැබැයි අපි 2009 බාරගත්තේ 68 වෙනි ස්ථානයේ නීති ආධිපත්‍ය. ඔය කියන මහා ලොකු කයිවාරු ගහපු ආණ්ඩුව ගත්තේ යහපාලනය කරනවා කියලා කරපු යහපාලනය පෙන්නනවා මේ නීති ආධිපත්‍ය රිපෝට් එකෙන්. මේවා හංගල කරන්නේ නෙවෙයි. දූෂණ ඔය කරප්ෂන් සම්බන්ධයෙන් ගත්තාම අපි දකුණු ආසියාවේ 3 වෙනි ස්ථානයේ හිටියේ. හැබැයි අපි ලෝක දර්ශකයේ 85 වෙනි ස්ථානයේ හිටියේ. අපි බාරගත්තේ 89 වෙනි ස්ථානයේ. ඉතින් මේ කෙරුවාව අපි නෙවෙයි කියන්නේ. ලෝක බැංකුව ලෝක දර්ශක ඒ දර්ශක වලින් තමයි මේක මම මේ තොරතුරු ගත්තේ. මෙතුමන්ලා කියන්නේ ආර්ථිකය අතින් ලෝක වාර්තාවක් මේ වුණට පිහිටවලා තියෙනවා කියලා. ඇතරම වෙලා තියෙන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරපු නිසා මේ රජය ලොකු ප්‍රශ්නයකට අහු වෙලා ඉන්නේ. මං හිතන්නේ ඉස්සලාම අපි මූණ දෙන්න ඕනේ සත්‍යතාවයට. ඇත්ත කතාව මොකක්ද? ඇත්ත කතාවට මූණ දුන්නොත් හරිද මේක ලේසි නැහැ. නමුත් මේක හරව ගන්නවත් පුළුවන්. හැබැයි මේ ධනාත්මක කතාවක් හැමදාම කියලා හරියන්නේ නැහැ. ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මම මේක කියන්න ඕනේ අසා සිටින අය ඔබ දන්නවා රැකියාව නැහැ. රැකියාව තියෙනවා නම් ආදායම කැපිලා තියෙනවා. බොහොම අමාරුවෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මෙතුමන්ලා ඔබතුමන්ලාට කියන්නේ ඇත්ත කියන්න කියලා. අද විපක්ෂය කියන කාරණා සත්‍ය නෙමෙයි සුදේව. එතන දැන් ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරමුකෝ. ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරනකොට පොලිසිය සම්බන්ධව වෙනම කොමිෂන් සභාවක් තිබුණානේ. හැබැයි පොලිසිය උසස් නිලධාරී රාජ්‍ය අමාත්‍යවරයෙකුට සර් ගෙදර ඇවිල්ලා වලන් ටික හොදන්නම් සර් මෙව්ව නම් මුකුත් කියන්න එපයි කියලා කියන තැනට ඒ ස්වාධීනයි කියන පොලිසිය පල්ලෙහාට වටුණා. FCID කියලා වෙනම ආයතන හදාගෙන ඒවට පැමිණිලි කරන්න සුදේව සාමාන්‍ය පුරවැසියන්ට බෑ. ඒ වගේම ස්වාධීනයි කියන අධිකරණය අපි දැක්ක අර පද්මිනී රණවකලා වගේ මහාධිකරණ විනිසුරුවරියෝ ලැජ්ජයි. රාජ්‍ය අමාත්‍යවරයෙක් එක්ක දුරකථනයෙන් කතා කරන විදිය ඒ ස්වාධීනත්වය සුදේව අපි දැක්කා. මේ ස්වාධීන කියලා බොරු බේගල් ස්වාධීනත්වය වැඩක් නැහැ. ඒ ස්වාධීනයි කියන බොරු කොමිෂන් වැඩක් නැහැ සුදේව. මේ රට ගොඩ ගන්න තැනට තමයි අපි පුරවැසියෝ හැටියට මේ රට තල්ලු කරන්න ඕන. ඒ නිසා UNPද ශ්‍රී ලංකාද JP ද සමසමාජ කියන කාරණේ පැත්තකට දාලා මේ රට ගොඩ ගන්න තැනට අපි හැමෝම එක්කහුව වෙන්න ඕන කියන කාරණේයි මගේ අදහස. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සඳහා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් එහි සේවකයන් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා. උද්ඝෝෂකයන් කියා සිටියේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තමන් සතුව ඇති බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෙහියුම් ඉන්දිය සමාගමක් සමග එක්ව සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් යෝජනා කර තිබුණේ පසුගිය ඔක්තෝබර් මාස 22 වෙනිදායි. මේ අතර පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එවන් පසුබිමක වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පවරා දීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින බවට චෝදනා කරමින් එහි වෘත්තීය සමිති එක්ව ඊයේ කොළඹ වරායේ පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළා. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන්ම මේ පිළිබඳව අහුම්කම් දෙන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මේක රටේ ජාතික සම්පතක්. මේ ජාතික සම්පත විජාතිකරණයට පත් වුණොත් මේ රටේ ඉන්න සියලුම පුරවැසියන්ට ඒක බලපානවා. මේ නැගෙනහිර පර්යන්තය අපිට කරන්න පුළුවන් ශක්තිය අපිට තියෙනවා. අපිට ඒකට සල්ලි තියෙනවා. එහෙම සල්ලි නැහැ කියනවා නම් වරායේ 10000ක් සෙනග එකතු වෙලා අපි සූදානම් සල්ලි හොයලා දෙන්න. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයාරත්නායක මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම රටට ගැලපෙන ලෙස සකස් කිරීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කළත් එම පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. මේ රජයේ ප්‍රතිපත්තිය දේවල් විකිණීම නෙමේ මං හිතන්නේ මේක ආයෝජනයක් හැටියට රටේ සිදුවීමක් තමයි ඒ යෝජනාවලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒව පිළිබඳව
කවුරුවත් අවසාන තීන්දුවක් තීරණයක් කිසිසේත්ම තාම අරගෙන නැහැ. ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ, අධ්‍යයන කරන මට්ටමේ තියෙන්නේ. ඒවා සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා රජයට ඒ යෝජනා ඉදිරිපත් කරන්න තමයි දැන් තියෙන්නේ. එතනින් පස්සේ තමයි ඒවා සිදු වෙන්නේ. විවිධ කණ්ඩායම් විවිධ මත පළ කරනවා මේ වෙලාවේ. ඒවා ඒ කට්ටියගේ අදහස් උදහස් මිසක් මේ යථාර්ථය නෙමෙයි. මේ මම කියපු දේ තමයි දැනට තියෙන යථාර්ථය. ආර්ථික සංවර්ධන වේගය පහළ යාම හේතුවෙන් රජය මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගයට අදාළ වාර්තා එළිදැක්වීම අයවැය විවාදය අවසන් වන තෙක් ප්‍රමාද කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. 2020 වසරේ දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගයේ සංඛ්‍යාලයක එළි දැක්වීමක් සමග සිදු වී තිබෙන ආර්ථික භූමිකම්පා හැමෝටම පැහැදිලි වෙලා තිබෙනවා. රජය පුනපුනාම දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය එළි දැක්වීම ප්‍රමාද කරනවා. විශේෂයෙන්ම අයවැය විවාදයේ අවසන් වෙනකම්ම බලාගෙන හිටියා. ඒ අදාළ සංඛ්‍යාලයකට ඉදිරිපත් කරා. දෙවෙනි කාර්තුවේ ඍණ 16.3ක වේගයක් වාර්තා කිරීමත් සමග අපේ රට මහා ආර්ථික අන්ධකාරයක් කරා යන ගමන හැමෝටම පැහැදිලි වෙනවා. වර්තමාන රජයට රටේ ආර්ථික භූමිකම්පාවෙන් ගොඩෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරුත් නැහැ. ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා ජනතාවගේ බඩගින්න ගැන හිතන්න. ඍණ 16ක ඍණාත්මක වර්ධන වේගයක් තුළ මහජන නියෝජිතයන් සියලු දෙනා රට දෑවෙනුවෙන් කැපකිරීම කරන්නට කාලය වෙලා තියෙනවා. රටකට ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය පසුගිය රජය ගෙන ඇති අතර මේ වසරේ මෙන්ම ඉදිරි වසරේදීත් වත්මන් රජය එම ණය වාරික ඒ අයුරින්ම ගෙවන බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ ඊයේ මහනුවර පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට සහභාගී වෙමින්. විශේෂයෙන්ම අපි මේ අයවැය ගැන කියනකොට මේ අයවැය මොන පරිසරයක් තුළද ගරු මුදල් ඇමතුමාට ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ කියන එකත් මතක මතක් කිරීම අපේ යුතුයකමක්. ඒ වගේම ණය ගැන කතා කරනකොට රටකට ගත හැකි උපරිම ණය ප්‍රමාණය ඒ වෙනකොට පසුගිය රජය සහිත ඉස්සෙල්ලා තිබිච්ච රජයන් විසින් අරගෙන අපිට ණය ගන්න බැරි තරමට ඔබ දන්නවා පුද්ගලයෙක්ට උනත් මිනිපොලි කාර්යකාරී ණය දෙන්නේ එක්තරා සීමාවක් තුළ එවැනි තත්ත්වයක් යටතේ අපි අසීරු තත්ත්වයකට පත් වුණා. ඒ වගේම ගත්ත ණය ගෙවීමට සිද්ධ වුණා. මම මේක කිව්වේ බොහෝ අය හිතන් ඉන්නවා අපි හුඟක් කට්ටිය කිව්වා අපි බංකුලත් රාජ්‍යයක් බවට පත් වෙනවා ණය ගෙවා ගන්න බැරි වෙනවා කියලා. නමුත් අපි ඊටාම සතුටින් කියනවා රටක් හැටියට අපි කිසිම ණය වාරිකයක් නොගෙවා හැරලා නැහැ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ඉදිරි වර්ෂයේදීත් ඒ විදේශ ණය වාරික ගෙවිය යුතු මුදල් ඒ විදිහටම ගෙවන්නේ. අපේ රට අද මැද තියෙන ඔල්ලෝසු බට්ට වගේ එක පැත්තකට ගියොත් අපිට වැරදුනොත් අපේ රට විනාශයි. එහෙම නැත්නම් අපි හරි පැත්තට ගියොත් අපි රට සෞභාග්‍යමත් රටක් බවට පත් වෙනවා. උතුරේ ප්‍රදේශ කිහිපයක පවතින මද්‍රව්‍ය උවදුර මැඩලීමට පොලිසිය සමග එක්ව කටයුතු කරන බව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. උතුරු ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ මත් උවදුර මැඩලන ලෙස එහි පැමිණ සිටි ජනතාව තමන්ගෙන් ඉල්ලීමක්ද කළ බවයි. යාපනය වඩුක්කුඩෙයි උප්පුවායකුළම් වැව යළි ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කර තිබුණා. යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ වැව ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතායි. පවුල් 600කට කුඹුරු අක්කර 4000ක් අස්වැද්දීමට මෙම වැව හරහා අවස්ථාව හිමි වෙනවා. යාපනයේ ආරක්ෂක සේනාව විසින් මේ වැව ප්‍රතිසංස්කරණය කොට හමුදාපතිතුමනි දෙමළ භාෂාවෙන් කතා කරන ජාතියට කෝටි 13ක් දෙමළ ජනයාගේ නියෝජිත හැටියට කියන්නේ ඔබතුමා අපේ නායකයෙක්. ප්‍රයුරුදුක යුද්ධයක් ඉවර වෙලා අද සන්තෝෂෙන් ජීවත් වෙන ඔබතුමාගේ පින් කර්මයක් නිසා අපි සන්තෝෂෙක් වෙනවා. ඒක මම කියන දේ මම ආඩම්බරයක් වෙනවා. මට කවුරුත් ද්‍රෝහි වෙන්න පුළුවන්, ද්‍රෝහි කියන්න පුළුවන්, කවුරුත් සතුරා කියන්න පුළුවන්. ඔබතුමා අනාගතයේ අපේ දරුවෙක් බේරගත්තේ ඉහළම නායකයෙක්. මෙම වෙලාවේ එකම ඉල්ලීමක් ඔබතුමාට මම කරන්න සිදු වෙනවා.
යුද්ධය ඉවර වෙලා අද තියෙන හොඳ වාතාවරණය අනුව අද දිනෙන් පසුව මේ මත්ද්‍රව්‍ය යාපනයේ ඔබතුමාගේ අතින් සුද්ධ කරලා දෙන්න වෙනවා. අට සීමාව කරන්න බෑ ඔබතුමා හමුදාපතිතුමා කියලා සීමාව කරන්න බෑ. හේතුව ඔබතුමා අපේ නායකයෙක්. අපිව දේශපාලන වශයෙන් අවුරුදු 76ක් මල් මාල දාලම අපි අහත දින් වෙලා තියෙනවා. ඔබතුමාට අපි මල් මාලේ දාලා නැහැ. ඔබතුමාට අපි සාටක දාලා නැහැ. ඔබතුමාට පිච්චමල් දාලා නැහැ. නමුත් ඔබතුමාගේ සේවාව ඉහළ සේවාව. මේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය අපගේ ප්‍රථම රාජකාරිය ජාතික ආරක්ෂාව සපයන අතරතුර මෙම කර්තව්‍යද කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මේ ජනතාව විශේෂයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. මේ ප්‍රදේශවලත් තිබෙනවයි කියලා මේ මත්ද්‍රව්‍ය යම් ජනතාවේ කොටස් භාවිතය කරනවා කියලා ඒ දේ තුරන් කරලා දෙන්න කියලා. ඉතින් ඒක අනුව වහාම ශ්‍රී ලංකා පොලිසියත් එක්ක එකතු වෙලා යුද හමුදාවේ මේ ප්‍රදේශවලත් මේ අපේ රටේ ජනතාවට විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ප්‍රධාන වශයෙන් අවදානමකට පත්ව තිබෙන මේ මත්ද්‍රව්‍ය උදුර මෙම ප්‍රදේශවලින් ඉවත් කිරීමට වහාම අපි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විමසා බැලීමටයි මේ සූදානම. ලොව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 7 කෝටි 52 ලක්ෂය ඉක්මවා ඇති අතර ඉන් 5 කෝටි 28 ලක්ෂයක පිරිසක් සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඊයේ දිනේද ඇමරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 2 ලක්ෂය ඉක්මවා ඇති අතර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවද 3000 ඉක්මවා ඇති බවයි වාර්තා වුණේ. මේ අතර ෆයිසර් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා පෙන්වූ ඇමරිකානු සෞඛ්‍ය සේවකින් දෙදෙනෙකු පිළිබඳ වාර්තා වීමත් සමග ෆයිසර් එන්නත ලබා දීමට අදාළ මාර්ගෝපදේශ යලි සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න වෙනවිය ඊයේ පසරුවේ පෙනී සිටියා. එහිදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස ඇය නම් කරන ලෙසයි. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිෂන් සභාව හමුවේ ඊයේ පසරුවේ පෙනී සිටියා. 2017 වසරේ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් සම්බන්ධයෙන් උපදෙස්පතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපි ගොනුවකට අදාළව 2019 වසරේදී නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පිළිබඳව විමසීම සඳහා ඊයේ පසරුවේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී නිශාරා ජයරත්න මෙනවිය කොමිසම හමුවට කැඳවා තිබුණා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොමිෂන් සභාව හමුවේ සඳහන් කළේ සාක්ෂිකාරිය තමා යොමු කළ ප්‍රශ්න මගහරිමින් සාක්ෂි ලබා දෙන බවයි. එහිදී නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කොමිසම හමුවේ සඳහන් කළේ තමන් නීතිඥ සහායක් ලබා නොගන්නා බැවින් තමන්ද සාක්ෂිකරුවෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි. ගරු සභාපතිතුමනි, මම කිසිම අවස්ථාවක කොමිසමට අපහාස කළේ නැහැ. ඒ වගේම ඔය කියපු විදිහට නිලධාරීන් අපහසුවට පත් කරන්න මට උවමනාවකුත් නැහැ. මේ මගේ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් උගත් ජනාධිපති නීතිඥවරයාට අවශ්‍ය පිළිතුරු මගෙන් නොලැබීම හේතුවෙන් මා කොමිසමට අපහාස කරනවා යයි පැවසීම වැරදි. මට දැන් හිතෙනවා මම නීතිඥ සහායක් ලබාගත යුතුයි කියලා. එහෙම නීතිඥ සහායක් ඉල්ලනවා නම් මා ඉල්ලන්න ඕන නීතිපතිතුමාගෙන්. ඒ නිසා මට නැවත පැමිණෙන්න දිනයක් ලබා දෙන්න. ඒ අනුව කොමිෂන් සභාව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවියගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ලබන සඳුදා පෙරවරු 10ට යලි කැඳවන ලෙස නිවේදනය කළා. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600කට අධික පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබා දීමට තීරණය කර ඇතැයි මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අල්හකෝන් මහතා පවසනවා. එතුමා සඳහන් කළේ අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බවයි. දැන් රටවටා සිදුවුණු තවත් තොරතුරු කිහිපයක් කෙටියෙන් දකිමු. දොඹකර රථයක් ආධාරයෙන් දුරකථන කණුවක් සවිකිරීමට යෑමේදී එම දොඹකර රථයේ ක්‍රියාකරු ඇතුළු තිදෙනෙකුට විදුලි සැරවැදී තිබෙනවා. දුරකථන කණුව සවිකිරීමට යෑමේදී ඊට ඉහළින් ඇද තිබූ අධිපෙළති විදුලි රැහැන් පද්ධතියේ ගැටි මෙම අනතුර සිදු වුණා. අනතුරින් තුවාල ලැබුවන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වැලිමඩ කැප්පිටිපොළ කරගස්සොගොර ප්‍රදේශයේ මත්පැන් හලක් විවෘත කිරීමට එරෙහිව වැලිමඩ භික්ෂු සංගමය සහ ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාවයක් පවත්වා තිබෙනවා. වැලිමඩ ප්‍රදේශය තුළ
මේ විහාරස්ථාන 44 මහා සංඝරත්නයේ දැඩි විරෝධය මේ අවස්ථාව තුළ ප්‍රකාශ කරනවා. තඹුත්තේකම ප්‍රදේශයේ ගම්මාන 14ක ජනතාවට දැඩි පීඩාවක් එල්ල කළ තවත් වන අලියෙකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා. දින 7ක මෙහෙයුමකින් අනතුරු මෙම වන අලියා නල්ල උලච්චිය පන්සල්වත්ත ප්‍රදේශයේදී මෙලෙස කොටු කර ගැනීමට හැකි වුණා. අද සිට ඊසානදිග මෝසම සක්‍රිය වීමට පටන්ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ තත්ත්වයට විශේෂයෙන්ම දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු පහළ වෙලා තියෙනවා. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් 8 SMS සේවාව තිරේ දිසුන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.